Hi, my friends. Today I am going to talk on conditionals in English language. ඔව් යාළුවනේ, අද මම කතා කරන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවේ conditionals ගැන. සිංහල භාෂාවේ වැහි වැස්සොත් ගඟ ගලයි, උඩ පැන්නොත් බිම වැටේ. වැනි අදහස් ප්‍රකාශනයේදී යොදා ගන්නා hot ප්‍රත්‍යය ඉංග්‍රීසි භාෂාවේදී if මගින් තමයි සම්පූර්ණ වන්නේ. තිරේ දිස්වන sentences තුන බලන්නකෝ. මේ වාක්‍ය තුන පිළිවෙලින් first type, second type, හා third type කියලා හඳුන්වනවා. If it rains, the river will overflow. If it rained, the river would overflow. If it had rained, the river would have overflown. මේ එක් sentence එක කොමාවකින් වෙන්නු clause දෙකකින් සමන්විතයි. මේ වාක්‍යවල මුල් කොටස මගින් යම් සිටුේෂන් එකක් ගැන සඳහන් වෙනවා. මෙතන නම් වර්ෂාවක් ගැන නැත්නම් වැස්සක් ගැන සඳහන් වෙනවා. ඉතින් මේ සිටුේෂන් එකක් පැවසෙන ක්ලෝස් එක, ඒ කියන්නේ වාක්‍යාංශය, මෙතන සිට මම සිටුේෂන් ක්ලෝස් එක කියලා නැත්නම් if ක්ලෝස් එක කියලා තමයි හඳුන්වන්නේ. If it rains කියන්නේ පළමුවෙනි වාක්‍යයේ if ක්ලෝස් එක. මේක tense එකෙන් simple present tense clause එකක්. තේරුම වන්නේ වැස්ස වැස්සා නම් හෝ වැස්ස වැස්සහොත් කියන එක. වැස්ස වැස්සොත් ඒකේ ප්‍රතිඵලය මොකක්ද කියන එක තමයි ඊළඟ වාක්‍යාංශයෙන් නැත්නම් clause එකෙන් ප්‍රකාශ වෙන්නේ. පළමුවෙනි වාක්‍යයේ එම clause එක the river will overflow කියලායි තියෙන්නේ. overflow කියන්නේ උතුරනවටනේ. ගඟක් උතුරනකොට අපි ගඟ ගලනවා කියලත් කියනවා. මේ ක්ලෝස් එකේ the river will overflow කියනකොට ගඟ උතුරාවි, ගලයි කියන අර්ථය ගන්න පුළුවන්. වැහි වැස්සොත් ඒකේ ප්‍රතිඵලය මොකක්ද ප්‍රකාශ වෙන the river will overflow කියන ක්ලෝස් එක result ක්ලෝස් එක නැත්නම් consequence ක්ලෝස් එක. තවත් විදිහකින් කියනවා නම් main clause එක කියලා හඳුන්වන්න පුළුවන්. will plus overflow කියලා තියෙන නිසා මේ clause එකේ tense එක simple future tense වෙනවා. If it rains, the river will overflow කියන වැහි වැස්සොත් ගඟ ගලාවි යන අර්ථය සහිත මෙම වාක්‍ය first type conditional එකකට නැත්නම් probable conditional sentence එකකට අයත් වෙන්නේ. මේ වාක්‍යයේ if clause එක simple present tense වන අතර main clause එක simple future tense වන බව හොඳට මතක තියාගන්න. conditionals ඉගෙන ගන්න විට tense එක පිළිබඳ අවබෝධය ඉතා වැදගත්. අපි යමුකෝ if it rained, the river would overflow කියන second type sentence එකට. මේකම අපි improbable conditional විදිහටත් හඳුන්වනවා. If it rained මේකේ if clause එක past tense. ඊට අනුරූපව consequence clause එක conditional tense වලින් නැත්නම් would plus infinitive වශයෙන් තියන්න ඕන. මෙතන නම් would plus overflow වෙන්න ඕන. එතකොට if clause එක past tense, consequence clause එක conditional tense. මේක තමයි ව්‍යාකරණානුකූල අවශ්‍යතාව. If it rained, the river would overflow කියන්නේ වැස්ස වැස්සා නම් ගඟ උතුරන්න එහෙම නැත්නම් ගඟ ගලන්න තිබ්බා කියන එක. ඒකෙන්ම අවබෝධ වෙනවනේ වැස්සෙත් නැහැ, ගඟ ගැලුවෙත් නැහැ කියන එක. දැන් අපි බලමු තුන්වෙනි sentence එක. මේක third type කියලාත් හඳුන්වනවා. impossible conditional කියලාත් කියන්න පුළුවන්. මේ වාක්‍ය තුල if clause එකේ tense එක past perfect වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ had plus past participle of the verb වෙන්න ඕන. ඒ වගේම main clause එකේ tense එක conditional perfect වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ would have plus past participle of the verb විය යුතුයි. අපි rain, rained, rained, overflow, overflowed, overflown කියලානේ පාඩම් කරගන්නේ. ඒ අනුව
rain වල V3 form එක නැත්නම් past participle එක rained නේ. ඒ වගේම overflow වල past participle එක overflown. ඒ අනුව තමයි ඒ වාක්‍ය if it had rained the river would have overflown උනේ. ඉතින් මේකෙන් අපිට ප්‍රකාශ වෙන්නේ වැස්ස වැහලා තිබ්බා නම් ගඟ ගලලා තියෙන්න තිබුණා කියන එක. ඉතින් මෙතනත් අපිට වැහලා නොතිබ්බ නිසා ගඟ ගලලා නොතිබ්බ බව ප්‍රකාශ වෙනවා. මෙවැනි හිතින් හිතාගත් මනස්කල්පිත හයිපොතෙටිකල් අදහස් එදිනෙදා ජීවිතයේදී නිරන්තරයෙන් අපි භාවිතා කරන නිසා ඒවා නිවැරදි ලෙස භාවිතයට තමයි මේ ව්‍යාකරණය හොඳින් අවබෝධ කරගන්න ඕන වෙන්නේ. ඉතින් කන්ඩිෂනල් සම්බන්ධයෙන් අපි ලබාගත් මේ සරල අවබෝධය හිසේ තබාගෙනම මුලපටන් කන්ඩිෂනල්ස් ඉගෙන ගනිමු. Conditionals. There are 4 types of conditionals. Number 1, zero conditionals. Next, first type, probable conditional. Next one, second type, improbable conditional. Third type, impossible conditionals. Let's go to zero conditionals first. ඔබ දන්නවනේ උඩ පැන්නොත් බිම වැටෙනවා කියලා. This is a fact that is always true. මේක නිතරම සත්‍ය කාරණයක්. මෙවැනි ඒවා ප්‍රකාශ කිරීමට තමයි අපි zero conditionals භාවිත කරන්නේ. මුලින්ම කතා කළා වගේ නෙවෙයි. Here both clauses are to be in simple present tense form. If you jump up, you fall down. මේ clauses දෙක මාරු කරලා වුණත් අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ you fall down if you jump up කියලා කියන්න පුළුවන්. ඒ වගේම if can be replaced by when. ඒ කියන්නේ if වෙනුවට when භාවිත කරන්න උනත් පුළුවන්. එතකොට අපිට තිරේ දිස්සන ආකාරයට when you jump up you fall down කියලා ලැබෙනවා. ඒකේ තේරුම වන්නේ ඔබ උඩ පනින විට බිම වැටෙනවා කියන එක. If heat rises up trees get withered. ඒ කියන්නේ උණුසුම වැඩි වුණොත් ඉහළ ගියහොත් ගස් මැලවෙනවා කියන එක. මේකත් when heat rises up trees get withered කියලා කියන්න පුළුවන්. If wind blows fruits fall කියන්නේ තවත් එක්සැම්පල් එකක්. මේකේ තේරුම සුළං හැමුවොත් ගෙඩි වැටෙනවා කියන එක. මේකත් අපිට when wind blows fruits fall කියලා කියන්න පුළුවන්. ඉතින් අපි මේ ආකාරයට zero conditionals නිම කරලා first conditionals වලට යමු. First conditionals. මේක අපි conditionals වල first type එක විදිහටත් ඒ වගේම probable conditional විදිහටත් හඳුන්වනවා. මේ වාක්‍ය රටාව තුලත් if clause එකයි consequence clause එකයි අඩංගු වෙනවා. හැබැයි zero conditionals වල වගේම if clause එක present simple tense එකෙන් තිබුණත් main clause එක නැත්නම් consequence clause එක future tense එකෙන් තමයි තියෙන්න ඕන. තිරේ දිස්සන sentence එක බලන්නකෝ. if clause එක if you leave early. Consequence clause එක you will meet him. If you leave early you will meet him. මේ වාක්‍යයේ තේරුම වන්නේ ඔබ වේලාසන පිටත් වුණොත් ඔබට ඔහුව මුණ ගැහෙනවා කියන එක. first conditional එකේදී if clause එක මේ වාක්‍ය විදියට simple present tense වෙලා consequence clause එක simple future tense වෙන්න ඕන. if clause එක negative වෙන්නවත් පුළුවන්. ඒත් simple present tense එකකින්ම තියෙන්න ඕන. Please look at the screen. If we don't leave soon, we will miss our train. මේකේ තේරුම අපි ඉක්මනින් පිටත් නොවනොත් අපිට අපේ දුම්රිය මිස් වෙවි කියන එක. ඒ කියන්නේ දුම්රිය මඟ හැරෙනවා. දුම්රිය අල්ල ගන්න බැරි වෙනවා කියන එක.
එමෙන්ම clauses දෙකම උනත් නෙගටිව් වෙන්න පුළුවන්. ඒ වගේම consequence clause එකේ will වෙනුවට අපිට ප්‍රකාශ කරන්න අවශ්‍ය දේ අනුව can, may, might වැනි modal auxiliaries උවත් භාවිතා කරන්න පුළුවන්. මේ වාක්‍ය බලන්නකෝ. If you don't get an invitation, you can't attend the party. මේ වාක්‍යයෙන් ප්‍රකාශ වෙන්නේ ඔබට ආරාධනය නොලැබුණොත් සාදයට යන්නට නොහැකි වෙන බව. ඒ වගේම if I don't teach the lesson well, you won't be able to understand it. keyword ඒකේ තේරුම වන්නේ මම හොඳින් පාඩම නොඉගෙනුවහොත් ඔබට එය අවබෝධ කර ගැනීමට නොහැකි බව. ඉතින් මේ ආකාරයට first conditional එකේ if clause එක present simple සහ consequence clause එක future simple කිව්වත් clauses negative වීමට හැකි බවත් සමහර විටක imperative වීමට හැකි බවත් ඒ කියන්නේ විධානයක ස්වරූපයෙන් යුක්ත වීමට හැකි බවත් consequence clause එකේ will වෙනුවට can, may, might වැනි auxiliaries භාවිතා කළ හැකි බවත් අමතක කරන්න එපා. ඊළඟට අපි second conditionals වලට යමු. second conditionals මේ රටාවත් යාළු වෙන if clause එකකිනුත් consequence clause එකකිනුත් සමන්විතයි. ඔබ මෙම වීඩියෝවේ මුල කොටසේදී දුටුවා වගේ නැත්නම් තිරයේ දිස්වන වගේ පරිදි if clause එක past tense වලුත් consequence clause එක conditional tense ඒ කියන්නේ would plus infinitive ආකාරයෙන් තිබිය යුතුයි. Look at the sentences on the screen. If it rained, the river would overflow. වැස්ස වැස්සා නම් ගඟ උතුරා යන්න තිබුණා. තවත් විදියකින් කියනවා නම් ගඟ ගලන්න තිබුණා. ඒ කියන්නේ වැස්ස වැස්සෙත් නැහැ, ගඟ ගැලුවෙත් නැහැ. මේ ඉංග්‍රීසි වාක්‍යයෙන් unreal situation එකක් තමයි ප්‍රකාශ වෙන්නේ. ඊළඟ වාක්‍යය if I won the lottery, I would buy a helicopter. මේකෙන් ප්‍රකාශ වන්නේ unreal situation එකක්. If I won the lottery, මම ලොතරැය දිනුවා නම් I would buy a helicopter. මට හෙලිකොප්ටරයක් මිලදී ගන්න තිබ්බා කියන අදහස ප්‍රකාශ වෙනවා. එතනත් මම ලොතරැය ජයග්‍රහණය කළෙත් නැහැ, හෙලිකොප්ටරයක් මිලදී ගත්තෙත් නැහැ කියන අදහස තමයි ගම්ම්‍ය වන්නේ. ඉතින් මේ ආකාරයට second conditional වලදී if clause එකේ verb එක simple past tense වලුත් main clause එකේ verb එක conditional tense ඒ කියන්නේ would plus infinitive වශයෙන් තියෙන්න ඕන. මෙම වාක්‍යයේ if clause එකේ තියෙන one කියන්නේ win වල past tense එකනේ. win one කියලානේ අපි v1 v2 හා v3 රූපයන් පාඩම් කරගෙන තියෙන්නේ. consequence clause එක would by වශයෙන් තමයි තියෙන්න ඕන. unreal තවත් විදිහකින් කියනවා නම් hypothetical situations ප්‍රකාශනයේදී යොදා ගන්නා ක්‍රමයක් තමයි if clause එකේ subject එක සමග were භාවිතය. if I were a butterfly කියන්නේ මම සමනලෙක් නම් කියන එක. if I were a fish කියන්නේ මම මාළුවෙක් නම්. if I were the president කිව්වොත් මම ජනාධිපති නම් කියන එකයි අර්ථවත් වන්නේ. if clause එක මේ ආකාර ගන්නා විටත් main clause එක would plus infinitive ආකාරයෙන්ම තියෙන්න ඕන. ගීතයක ඔබ අහලා ඇති if I were a bird, flying would I go. if I were a fish, swimming would I go. ආදි වශයෙන් ගීතය තුල පද පිළිවෙල එහෙමවත් ඒකෙන් කියන්නේ if I were a bird, I would go flying කියන එකත් if I were a fish, I would go swimming කියන එකත්. මේ ආකාරයට second conditionals වල if clause එක simple past විදියට main clause එක conditional tense විදියට තමයි පවතින්නේ. if clause එකේ subject එක singular වත් මේ රටාව තුල verb තමයි භාවිතා වෙන්නේ. Now let's go to the third conditionals. Third conditionals
මේ රටාවත් යාළුවනේ if clause එකකින් සහ main clause එකකින් සමන්විත වෙනවා. third conditional එක zero conditionals first conditional සහ second conditionals වලින් වෙනස් වෙන්නේ. third conditional එකේ if clause එකේ tense එක past perfect tense එකෙන් තිබීමත් main clause එකේ tense එක conditional perfect වීම කියන කාරණයෙන්. ඒ කියන්නේ if clause එකේ tense එක had plus past participle වශයෙන් තියෙන්න ඕන. main clause එකේ tense එක තියෙන්න ඕන would have plus past participle විදිහට. තිරේ දිස්සන example sentence එක බලන්නකෝ. මුලදී අපි කී ආකාරයට if it had rained the river would have overflown කියලායි තියෙන්නේ. ඒ කියන්නේ වෙහි වැහැලා තිබුණා නම් ගඟ ගලලා තිබෙන්න තිබුණා කියන එක. if I had studied hard I would have passed the exam කියලා කියන්නේ මම මහන්සිලා ඉගෙනගෙන තිබුණා නම් මට විභාගයේ සමත් වෙන්න තිබුණා කියන එක. if clause එකේ tense එක had plus past participle විදිහට ඒ කියන්නේ had studied විදිහට පවතිනවා. main clause එක would have plus past participle විදිහට ඒ කියන්නේ would have past විදිහට පවතින්නේ. ඇත්තෙම මේ ප්‍රකාශය අවශ්‍ය කරන්නේ මහන්සි නොවුන නිසා විභාගය අසමත් වුණ කෙනෙකුට. if he had studied hard he would have passed the exam කිව්වොත් ඔහු මහන්සියෙන් ඉගෙනගෙන තිබුණා නම් ඔහුට විභාගයේ සමත් වෙන්න තිබුණා කියන අදහස ප්‍රකාශ වෙනවා. if I had known you were coming I would have made more food කිව්වොත් ඔබ එන බව මම දැනගෙන තිබුණා නම් මට වැඩිපුර කෑම හදන්න තිබුණා කියන අදහස තමයි ප්‍රකාශ වෙන්නේ. ඉතින් ඔබ zero conditional, first conditional, second conditional, third conditional ආදි වශයෙන් වර්ග හතරක් යටතේ වෙන වෙනම ඉගෙන ගත්තේ හොඳින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. එතකොට ඔබටම වැටහෙවි යම් යම් අදහස් ප්‍රකාශනය සඳහා වඩා වැදගත් වන්නේ කවර රූපයද කියන එක. මේ ආකාරයට ඔබට මුණ ගැහෙන තවත් වාක්‍ය හඳුනාගෙන අවබෝධ කර ගැනීමට උත්සාහ ගන්න. ඉතින් ඔබ මෙම වීඩියෝවට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් බටන් එක ළඟම ඇති බෙල් අයිකන් එක ක්ලික් කරලා අපේ වීඩියෝ ඔබේ ළඟටම ගෙන්වා ගත හැකියි. Please don't forget to press the subscribe button and click the bell icon nearby. Good luck.